මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංවේදකයා විශ්වාසය සමග පෙරට. වෙලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය නිශාන් තුෂාර, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. සෞඛ්‍ය අමාත්‍යවරයා සහ වෘත්තීය සමිතිය අතර පැවති සාකච්ඡා අසාර්ථකයි. රෝගීහු තවදුරටත් පීඩාවට. මද්‍රව්‍ය සහ ත්‍රස්ත කටයුතු මැඩලීමට ජපානයෙන් වාහන සහ උපකරණ ප්‍රධානයක්. කෝපා සහ කෝප් කමිටුවල සමාජිකයන් නම් කෙරේ. කම්කරු සාමූහික ගිවිසුමෙන් වතු හාම්පුතු නිවත් වෙයි. වතු කම්කරුවන් දැඩි අසීරුතාවයට. යහපාලන රජය සමයේ මහපොළ අරමුදලේ අක්‍රමිකතා රැසක් හෙළිවෙයි. විපක්ෂ නායකවරයා සහ පාටලී චම්පික රණවක මන්ත්‍රීවරයා අතර විපක්ෂ නායක දුරේ සඳහා සීතල යුද්ධයක්. විනාඩි 4කදී ප්‍රතිඵල ලබා ගත හැකි කොරෝනා වෛරස් පරීක්ෂණ ක්‍රමවේදයක්. කුසල් මෙන්ඩිස්ටත් කොරෝනා. සෞඛ්‍ය ඇමතිවරයා සමග සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් පැවැත් වූ සාකච්ඡා අසාර්ථක වෙයි. මේ නිසා වර්ජනය අකාණ්ඩව ක්‍රියාත්මක කිරීමට එම වෘත්තීය සමිති තීරණය කළේය. මෙම වැඩවර්ජනයට වෘත්තීය සමිති 18ක් එක්ව සිටි. රෝහල් කටයුතු අඩාල වීම නිසා රෝගීහු දැඩි පීඩාවට පත් වූහ. බාහිර රෝගී අංශවලින් සහ සායනවලින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන්ට වෛද්‍යවරුන් ඖෂධ නියම කළත් ඖෂධ වේදීන් ඖෂධ නිකුත් නොකළේය. මේ නිසා උසුසල්ලාවට පෝලිම් පැවතිනි. රට පුරා රෝහල්වල 65000ක් පමණ මෙම වර්ජනයට සම්බන්ධ වී සිටින බව වාර්තා වේ. මේ සඳහා නායකත්වයේ දෙන වෘත්තීය සමිති නායකයන් කිහිප දෙනෙකු ඉදිරි මැතිවරණයකින් පසු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා දරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස මෙම වර්ජනය හැඳින්විය හැකියයි සෞඛ්‍ය අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මීට පෙර ඔවුන් වත්තල පැවති හෝටලයකදී මීට අදාළ සාකච්ඡා පවත්වා තිබේ. ඉකුත් යහපාලන රජයේදී සමන් රත්නප්‍රිය මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ක්‍රියා කළේය. ඉදිරියේදී තවත් වෘත්තීය සමිති නායකයන් කිහිප දෙනෙකු ඒ සඳහා බලාපොරොත්තු තබාගෙන සිටින බව වාර්තා වේ. ඔවුන් වර්ජනයේ නියැලුණත් පෞද්ගලික අංශයේ අදාළ කටයුතු ඒ ආකාරයෙන්ම සිදු කරනු ලැබේ. වර්ජනයට එක්ව සිටින බොහෝ සේවකයන් රජයේ රෝහල් කාර්යයෙන් පසු පෞද්ගලික අංශයේ රෝහල්වල සේවය කරයි. මෙම සෑම සේවකයෙකුම මාසිකව රුපියල් ලක්ෂයකට වැඩි වැටුපක් උපයන බව ඊයේ තහවුරු විය. එවන් තත්වයක් යටතේ සාමාන්‍ය රෝගීන්ව මෙසේ ප්‍රාණපකරුවන් ලෙස තබා ගනිමින් තම පටු අරමුණු වෙනුවෙන් ක්‍රියා කිරීම පිළිගත නොහැකි බව රෝහල වෙත පැමිණි රෝගීහු පැවසූහ. ඔවුන්ගේ රැකියාවට වැටුපක් ලබා දෙන්නේ රෝගීන්ට අවශ්‍ය පරීක්ෂණ කටයුතු සහ සේවා සැපීම වෙනුවෙනි. මේ නිසා යම් රෝගියෙකු මිය ගියහොත් අදාළ පරීක්ෂණ හා සේවා කටයුතු නොකළ නිලධාරියාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයයි එම රෝගීහු සඳහන් කරති. වෘත්තීය සංගම් ඉදිරිපත් කළ කරුණුවල සාධාරණ අසාධාරණකම් සලකා බලා ලබා දිය හැකි විසඳුම් ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. නවවන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයට අදාළව ගිණුම් කාරක සභාව හෙවත් කෝපා සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවට අදාළව සමාජිකයන් නම් කෙරේ. නියෝජ්‍ය කතානායක රංජිත් සිඹලාපිටිය මහතා අද පාර්ලිමේන්තුව රැසූ අවස්ථාවේ පැවසුවේ එක් කාරක සභාවකට සමාජිකයන් 22 දෙනෙකු බැගින් පත් කර ඇති බවයි. මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව ඇතුළු තවත් කාරක සභා කිහිපයක් සඳහා නම් කළ සමාජිකයන් පිළිබඳවද නියෝජ්‍ය කතානායකවරයා සභාව දැනුවත් කළේය. එමෙන්ම විශේෂ බාණ්ඩ හා සේවා බදු පනත් කිටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම් 9ක පිටපත්ද කතානායකවරයා වෙත ලැබී ඇති බව නියෝජ්‍ය කතානායකවරයා සභාවට දැනුම් දුන්නේය.
කම්කරු දෛනික වැටුප රුපියල් 10,000 දක්වා ඉහළ නැංවීම ඇතුළු අවශ්‍යතා ගණනාවක් සපුරාලන සාමූහික ගිවිසුමෙන් වතු හාම්පුතුන් ඉවත් වෙයි. මේ නිසා වතු කම්කරුවන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව ලංකා කම්කරු රතුකොඩි සංගමය පවසයි. සාමූහික ගිවිසුමක් අත්සන් කළත් එහි ඇතුළත් රුපියල් 10,000ක දෛනික වැටුප ලබා දීම, සේවක අර්ථ සාධක අරමුදල් දීම, ප්‍රසූති දීමනා සහ වැටුප් සහිත දීමනා ලබා දීම, වතුවල ප්‍රමාණවත් වැඩ ලබා දීම ආදී ඉල්ලීම් මෙතෙක් ඉටු කරන්නේ නැතැයි එම සංගමේ උපදේශක මේනකා කන්දසාමී මහත්මිය පවසයි. එවැනි අවස්ථාවක වතු හාම්පුතුන් ගිවිසුමින් ඉවත්වීම බරපතල සාධාරණයකි. ඉදිරියේදී මේ පිළිබඳව කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමටද නොහැකි තත්වයක් මතුවී ඇතැයි ඇය පෙන්වා දෙයි. යහපාලන රජය සමයේදී මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ අක්‍රමිකතා රාශියක් සිදු වී ඇතැයි ඇමති බන්දුල ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී හෙළි කළේය. මේ නිසා එම අරමුදලේ සභාපතිත්වයෙන් අගවිනිසුරුතුමා ඉවත් වූ බව ගුණවර්ධන මහතා කීවේය. පාර්ලිමේන්තු සංශෝධනයෙන් එම තනතුරට විශ්‍රාමික විනිසුරුවරයෙකු හෝ හිටපු විගණකාධීපතිවරයෙකු පත් කිරීමේ අවස්ථාව සැලසෙයි. ඊට අමතරව මෙම අරමුදල පොදු දේපළ පනත යටතට පත් කෙරේ. ඉදිරියේදී එය ලලිත ඇතුළත් මුදලේ භාරකාර අරමුදල ලෙස නම් කෙරේ. තේරුම් ගන්න පෞගිය ආණ්ඩුව කරපු දේ නිසා වෙච්ච දේ මම මේ ගරු සභාවට ඇත්ත කිව්වා. ඉස්සෙල්ලා ආණ්ඩුව යටතේ ඇතිවෙච්ච දේ නිසා අගවිනිසුරුතුමේ මේ තනතුර තවදුරටත් දරන්න ප්‍රතික්ෂේප කරනවා. එතකොට අපිට අග්‍රවිනිශ්චකාරතුමාට බල කරන්න අයිතියක් නැහැ මට හෝ මේ ගරු සභාවට හෝ වෙන දේශපාලනඥයෙක්ට. ඉතින් ඒක නිසා එහෙම දුන්නට මම හැමදාම සදාකාලික මේකේ ඇමති වෙලා ඉන්නේ. මට එහෙම සාතිකයක් දෙන්න පුළුවන්. අපි හැමදාම එහෙම ඇමතිවරු වෙලා ඉන්නේ. මේව කවුරු අතට කවද යයිද කියලා කවුරු දන්නේ. ඒක නිසා අපි අනාගතයේ වෙනුවෙන් මේ ගරු සභාවේ තියෙන වගකීම තමයි ඒක වඩා හොඳට සුරක්ෂිත කරලා දෙන එක. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දැන් මහජන බැංකුවෙන් සෑම ඩොලරයකටම අමතර රුපියල් 10ක් සහ විදේශ මුදල් රුපියල් ගිණුමකට තැන්පත් කිරීමේදී රුපියල් 1000ක් දක්වා ප්‍රේෂණ ගාස්තුව ආපසු. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක යන මහත්වරු පාර්ලිමේන්තුවේ තනතුරු වෙනුවෙන් සටනක් ක්‍රියාත්මක කර ඇති බව ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. ඔවුන් දෙදෙනා අතර ඒ සඳහා සීතල යුද්ධයක් පවතී. ඔහු ඒ බව අද පාර්ලිමේන්තුවේදී පැවසිය. එම අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂය අතර උණුසුම් තත්වයක් ද ඇතිවිය. විදේශ සංචිත සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්නයක් නැගූ අවස්ථාවේ ප්‍රනාන්දු මහතා මෙම අදහස් පළ කළේය. ඉකුද්දා පාටලේ චම්පික රණවක මහතා පැවසුවේ සමගී ජන බලවේගයට ජනාධිපතිවරණයක් ජයගත හැකි ඡන්ද ප්‍රමාණයක් නොමැති බවයි. මේ වසරේදී සංචාරකයන් ලක්ෂ 12කට වැඩි පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. අමාත්‍ය රමේෂ් පත්‍රින මහතා පැවසුවේ කොවිඩ් නිසා කඩා වැටුණු සංචාරක කර්මාන්තය නගා සිටුවීමට රජයගත් උත්සාහය සාර්ථක බවයි. අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කීවේය. ශ්‍රී ලංකාව ආරක්ෂිත ගමනාන්තයක් හැටියට ලෝකයේ බහුතරයක් රටවල පිරිස් හඳුනා ගනිමින් තිබෙනවා. ඒකට පසුතලයේ සකස් වෙලා තිබෙන්නේ පූර්ණ එන්නත් කරන වැඩසටහන් හරහා රට සෞඛ්‍ය සම්පන්න තත්ත්වයට පත් වීම. ඒ වගේම තමයි විශාල පිරිසක් සඳහන් කරනවා ශ්‍රී ලංකාවේ ජනතාව ඉතාම හොඳින් ආරක්ෂිතව හැසිරෙන බවට පෙනෙන්න තියෙනවා කියලා රටාවට පස්සේ විශේෂයෙන් මුහුණු ආවරණ පැළඳගෙන බොහෝ දෙනෙක් එම සෞඛ්‍ය සම්පන්න තත්ත්වයන් අනුගත කරමින් ජීවත් වෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා රටේ තත්ත්වය යහපත් තිබුණා වගේම තමයි යුරෝපයේ ඇතුළු රටට සංචාරකින් අනිත් රටවලත් තත්ත්වය යහපත්ව පැවතුනොත් අපිට සංචාරක ව්‍යාපාරය ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්. මෙහිදී අමාත්‍ය ඩලසල්හ පෙරුම් මහතා සඳහන් කළේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුදු කලාපයේ ඇති දීවර ගැටලු රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් විසඳීමට රජය ක්‍රියා කරන බවයි. මෙම ගැටලු සම්බන්ධයෙන් දෙරට අතර ගැටලු ඇති නොවන ආකාරයට මාධ්‍ය ක්‍රියා කළ යුතුයයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. මෙරටට හිමි නොගැඹුරු මුහුදේ මත්ස්‍ය සම්පත රැක ගැනීමට ක්‍රියා කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
හැමදාම ඔය මුහුදු සීමාවේ සිද්ධ වෙන දෙයක්. ඉතින් රාජ්‍යයන් දෙකම හොඳ අවබෝධයකින් ඉන්නවා. ඒ නිසා භූදේශපාලනික ගැටලුවක් ඇති නොවන ආකාරයට සහ මේ මුහුදු සීමාන් වල සම්පත් අදාළ රාජ්‍යයන් වල ජනතාවට ලබා ගන්න පුළුවන් වන ආකාරයට මේ ගැටලුව අපි හැමදාම විසඳගෙන තියෙනවා. හැබැයි අර්බුද මතුවෙනවා. කළමනාකරණය කරගත නොහැකි ප්‍රශ්න මතුවෙනවා. ආවේගශීලීව පාර්ශවයන් හැසිරෙනවා. නමුත් ඉන්දියානු නාවික හමුදාවත් ශ්‍රී ලාංකීය නාවික හමුදාවත් ඔවුන් ඊටාම ඉහළින් සාමය ආරක්ෂා වන මට්ටමින් මේ කටයුත්ත කරගෙන යනවා. නමුත් ඔය විශේෂයෙන්ම ඉන්දියාව සහ ලංකාව අතර මන්නාරමේ සිට යාපනය දක්වා ඒ තීරුව ඇතුලේ අත්ස්වැන්න නොගැඹුරු මුහුදේ මන්දෙන් මේ ප්‍රශ්නය දිගින් දිගට මතුවෙන ප්‍රශ්නයක්. තාම සීමිත අවකාශයක විශාල දීවර ප්‍රජාවක් ඒ සීමිත අස්වැන්න වෙනුවෙන් තියෙන ප්‍රශ්නයක්. ඉතින් අපි රටක් විදියට අපේ දීවර අමාත්‍යාංශයත් විශේෂ නිලධාරීනුත් නාවික හමුදාවත් අපි අපේ මුහුදු කලාපය තුල අපේ රටේ පුරවැසියන්ගේ අයිතිය ආරක්ෂා කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නවා. ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙම යෝජනා ඉදිරිපත් කළේය. ජෛව මිතික දත්ත මත පදනම්ව පුද්ගල අනන්‍යතාවය තහවුරු කිරීමේ උපකරණයක් සහ සයිබර් අවකාශය තුළ පුද්ගලයන්ගේ අනන්‍යතාවය නියෝජනය කළ හැකි ඩිජිටල් මෙවලමක් මේ යටතේ හඳුන්වා දීමට නියමිතය. එම උපකරණ දෙක සම්බන්ධ කිරීමෙන් ඩිජිටල් සහ භෞතික පරිසරවලදී පුද්ගල අනන්‍යතාවය නිශ්චිතව තහවුරු කළ හැකි ක්‍රමවේදයක් මේ යටතේ ඉදිරිපත් කෙරේ. ඉකුත් වසරේදී රථවාහන වැරදි 79,904ක් වාර්තා වී ඇතැයි මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි. රියානතුරු 461ක් සිදු වී තිබේ. ඉන් 7ක් මාරක අනතුරුය. එවැනි අනතුරු අවම කර ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරන්නයි ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රථවාහන ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චින්තක ගුණරත්න මහතාට උපදෙස් දී ඇත. ආදිවේගී මාර්ගවල මාරක රියානතුරු වලින් වැඩි ප්‍රමාණයක් සිදු වී ඇත්තේ බීමත්ව රිය පැදවීමෙනි. අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීම, ආසනපටි පැළඳ නොසිටීම සහ ජංගම දුරකථන භාවිත කිරීම බොහෝ අනතුරු වලට හේතු වී ඇත. මේළඟට ප්‍රමුඛ පුවත. දැන් මහජන බැංකුවෙන් සෑම ඩොලරයකටම අමතර රුපියල් 10ක් සහ විදේශ මුදල් රුපියල් ගිණුමකට තැන්පත් කිරීමේදී රුපියල් 1000ක් දක්වා ප්‍රේෂණ ගාස්තුව ආපසු මෙම දීමනාව අප්‍රේල් මාස 30 දක්වා වළංගු වේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. මද්‍රව්‍ය සහ ත්‍රස්ත කටයුතු මැඩලීමට යොදාගත හැකි වාහන සහ උපකරණ තොගයක් ජපාන රජය මගින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරේ. ජපාන රජයෙන් කෙරෙන ප්‍රදානයක දෙවන අදියර ලෙස මෙය සිදුවිය. එය සංකේතාත්මක වශයෙන් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී ජපාන තානාපති මිසුකෝෂි හිඩියාකි මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දෙනු ලැබිනි. එම උපකරණ තොගේ වටිනාකම රුපියල් මිලියන 700කි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්තිය හඬ අවධානය පිණිසයි. එමෙතුව රෝහල් මාර්ගයට බස් රථයක් යොදවන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති. මෙම මාර්ගය කාපට් යොදා ප්‍රතිසංස්කරණය කර තිබේ. අහංගම මාකුඹර මාර්ගයේ බස් රථ මීට ඉහතදී ධාවනය වුවද මාර්ගය අබලන් වීම නිසා එය භාවිත කිරීමට බස් රථ හිමියෝ මැලි වූහ. වසර 20කට පමණ පසු යළිත් මාර්ගය ප්‍රතිසංස්කරණය කර ඇති නිසා මෙම ගැටලුව කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති. විදෙස් පුවත් විනාඩි 4ක් තුළ ප්‍රතිඵල ලබාගත හැකි කොරෝනා වෛරස පරීක්ෂණ ක්‍රමවේදයක් හඳුනා දීමට චීන විද්‍යාඥයෝ පිරිසක් සමත් වෙති. ඔවුහු පවසන්නේ ඉතා ඉහළ නිරවද්‍යතාවයක් සහිත මෙම පරීක්ෂණ ප්‍රතිඵල PCR පරීක්ෂණ ප්‍රතිඵල සමග සමාන බවයි. එම ක්‍රමවේදය සංවර්ධනය කර කඩිනමින් ලෝපුරා ප්‍රචලිත කිරීමට අපේක්ෂා කෙරේ. මැඩගස්කරයට බලපෑ බත්සිරායි සුලි කුණාටුව නිසා 5000කට අධික පිරිසක් අවතැන් වැතැයි එරට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසයි. වගා බිම්මෙන්ම ගම්මාන කිහිපයක්ද සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. පැයට කිලෝමීටර් 235ක පමණ
ප්‍රචණ්ඩත්වයකින් යුතුව සිදු වූ මෙම සුලිකුණාටුව සති 2ක් ඇතුළත එරටට බලපෑ දෙවන සුලිකුණාටුවයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. නිවසේ පරිභෝජනයේදී බ්ලෙන්ඩරයක් හෝ සැකසූ හා පිටිකල පොල්කිරි භාවිතා කර නාස්තිය අවම කරගන්න. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සඳහා විමසන්න. 1928 නාස්තිය අඩු කරගන්න, ආදායම වැඩි කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියාගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. කොරෝනා ව්‍යසනය හමුවේ දැඩි ලෙස බලපෑමට ලක් වූ සංචාරක ක්ෂේත්‍රය මෙවර විට යළිත් හිස ඔසවමින් පවතී. පසුගිය දින කිහිපය තුළ පමණක් සංචාරකයන් 51583ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. මේ අතරින් වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙත්තේ රුසියාවෙනි. එම සංඛ්‍යාව 9000කට ආසන්නයි. යුක්‍රේනයෙන් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 5000 ඉක්මවා තිබේ. ඉන්දියානු සංචාරකයන් සංඛ්‍යාව 8000ක් පමණ වන අතර බ්‍රිතාන්‍ය හා යුරෝපා රටවලින්ද 9000 ඉක්ම වූ පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. මින් පිළිබිඹුවන වැදගත්ම කාරණේ නම් තවමත් වසංගත තත්ත්වයේ පහව ගොස් නොමැතිවත් ශ්‍රී ලංකාව සංචාරය සඳහා සුදුසු මෙන්ම ආරක්ෂිත රටක් ලෙස සංචාරකයන් අතර විශ්වාසය තහවුරු වී තිබීමයි. සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ වෙබ් අඩවි මත විමසුම් ආදියෙන්ද ඒ බව සනාථ කර තිබේ. ශ්‍රී ලංකාව උදා කරගත් මෙම තත්ත්වයට ප්‍රමුඛතම බලපා ඇත්තේ මෙරට එන්නත් කරන වැඩසටහනයි. සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ වගකිව යුතු රාජ්‍ය ආයතන වලින් තොරතුරු හා සේවා ලබා ගැනීමට පහසුවද මීට විශේෂයෙන් බලපා තිබේ. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ප්‍රතිලාභ බිම්මට්ටමේ ජනතාව අතරද බෙදී යනු ඇත. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. නිවසේ පරිභෝජනයේදී බ්ලෙන්ඩරයක් හෝ සැකසූ හා පිටිකල පොල්කිරි භාවිතා කර නාස්තිය අවම කරගන්න. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සඳහා විමසන්න. 1928 නාස්තිය අඩු කරගන්න, ආදායම වැඩි කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියාගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. ශ්‍රී ලංකා ප්‍රතිකරු කුසල් මෙන්ඩිස්ට කොවිඩ් ආසාදනය වෙයි. ශ්‍රී ලංකා 2020 කණ්ඩායම මේ වන විට ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි හෝටලයක සිටින අතර එහිදී සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී මේ බව තහවුරු වී තිබේ. ඔහුට ඉදිරි තරඟාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබෙන්නේ දැයි පැහැදිලිව යමක් කිව නොහැකි බව නායක දසුන් ශානක අද පැවති මාධ්‍ය හමුවකදී කීවේය. ඔහුට සහභාගී වීමට නොහැකි වුවහොත් කඩලු රකින්නා ලෙස දිනේෂ් චන්දිමාල් ක්‍රියා කරනු ඇත. ප්‍රථම තරගය ලබන 11 වෙනිදා පැවැත්වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. ජෙට් හෝල්ඩිංස් PLC සමාගම සියාපනයේ ආදායම 317ක වර්ධනයක් සමග ඉතිහාසයේ ඉහළම බදු පසුලාභය පසුගියදා වාර්තා කළේය. ඒ අනුව සමාගමේ සමස්ත ආදායම 72කින් ඉහළ ගොස් ඇත. අපනයන ආදායම සමස්ත ආදායමෙන් 9 සිට 22ක වර්ධනයක් ලෙස ස්ථාවරව පවත්වා ගැනීමටද එම ආයතනයට හැකි වී තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික්. 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U Trust හරහා අවමය වරකට ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතෝට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. උස්බෙකිස්තාන ගුවන් සමාගම ශ්‍රී ලංකාව වෙත ප්‍රථම වරට වරලත්න් ගුවන් ගමන් සේවා ආරම්භ කරයි. මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ කේන්ද්‍ර කර ගනිමින් සතිපතා ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට එම සමාගම තීරණය කර ඇත. උස්බෙකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට ප්‍රථම වරලත් ගුවන් යානය හෙට ළඟාවීමට නියමිතය.
මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඌව පළාතේත් මඩකලපුව අම්පාර හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. රත්නපුර කළුතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. සෞඛ්‍ය අමාත්‍යවරයා සහ වෘත්තීය සමිතිය අතර පැවති සාකච්ඡා අසාර්ථකයි. රෝගීහු තවදුරටත් පීඩාවට. වෘත්තීය සංගම් ඉදිරිපත් කළ කරුණු සලකා බලා විසඳුම් ලබා දෙන බව සෞඛ්‍ය ඇමති කියයි. මද්‍රව්‍ය සහ ත්‍රස්ත කටයුතු මැඩලීමට ජපානයෙන් වාහන සහ උපකරණ ප්‍රධානයක්. කෝපා සහ කෝප් කමිටුවල සමාජිකයන් නම් කෙරේ. කම්කරු සාමූහික ගිවිසුමෙන් වතු හාම්පුතුන් ඉවත් වෙයි. වතුකම්කරුවන් දැඩි අසීරුතාවයට. යහපාලන රජය සමයේ මහපොළ අරමුදලේ අක්‍රමිකතා රැසක් හෙළිවේ. විපක්ෂනායකවරයා සහ පාට්ලි චම්පික රණවක මන්ත්‍රීවරයා අතර විපක්ෂනායක දුරේ සඳහා සීතල යුද්ධයක්. විනාඩි 4කදී ප්‍රතිඵල ලබාගත හැකි කොරෝනා වෛරස පරීක්ෂණ ක්‍රමවේදයක්. කුසල් මෙන්ඩිස්ටත් කොරෝනා. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.